රයිට් පුතේ. අපි නැවතත් බලමු. දරුවෝ අපි සාකච්ඡා කරමින් ඉන්නේ කම්කරු නීතියේ අනුමාතෘකාවක් වශයෙන් ගත්ත 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත පිළිබඳව. පුතාලා මේ වෙනකොට දන්නවා 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත පනවන්න අරමුණ මොකක්ද කියන එක දන්නවා. ඒ තමයි සාප්පු හා කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවන්ගේ සේවා අයිතිවාසිකම් ලබා දෙන්න, සේවා වරප්‍රසාද ලබා දෙන්න, සේවා කාලයන් නියම කරන්න, අත්තිකාල සේවා පිළිබඳ විධිවිධාන සලසන්න, මාතෘ හා ප්‍රසව නිවාඩු පිළිබඳ විධිවිධාන සලසන්න ආදී වශයෙන්. ඊට පස්සේ අපි බැලුවා මේ පනතින් ආවරණය වෙන්නේ කවුද? සාප්පුවල වැඩ කරන හා කාර්යාලවල වැඩ කරන අය ආවරණය වෙනවා. සාප්පු කියන එකට පනත නිර්වචනයක් දුන්නා, කාර්යාල කියන කොටත් පනත නිර්වචනයක් දුන්නා. ඊට පස්සේ අපි සාකච්ඡා කරේ මේ පනත යටතේ සේවයේ යෙදවිය හැකි වයස් සීමාවන් හා කාල ප්‍රමාණයන් පිළිබඳව. ඒ අනුව අපි ඒක දීර්ඝව සාකච්ඡා කළා. ඊට පස්සේ අපි කතා කරා මේ පනත යටතේ අත්තිකාල සේවා පිළිබඳව. දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ සාප්පු හා කාර්යාල පනත යටතේ නිවාඩු පිළිබඳව තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ නිවාඩු අතර පුතේ පළවෙනි නිවාඩුව තමයි දරුවෝ සති නිවාඩුව. පළවෙනි නිවාඩුව වශයෙන් අපි ගත්ත සති නිවාඩුව. සති නිවාඩු කොච්චර තියෙනවද? දිනයකමාරක් තියෙනවා. මේ දිනයකමාර වැටුප් සහිතයි. මේක ලැබෙන්නේ කොහොමද? අත්තිකාල සේවාවන් හැර සතියකට පැය 28කට වඩා වැඩිපුර සේවය කරන සෑම සේවකයෙකුටම දිනයකමාරක වැටුප් සහිත නිවාඩුවක් ලබා දෙන්න ඕන. එය සෙනසුරාදා ඉරිදා කියලා පනතේ කොතනකවත් නැහැ. එක දිගට නිවාඩුවක් ලබා දෙන්න ඕන. දැන් ඊට පස්සේ අපි නිවාඩු අතර සාකච්ඡා කරමු ඊළඟ නිවාඩු වර්ගය. ඊළඟ නිවාඩු වර්ගය වශයෙන් දෙක දාලා ලියා ගන්න පුතේ වාර්ෂික නිවාඩු කියලා ලියා ගන්න. දෙක දාලා ලියා ගන්න වාර්ෂික නිවාඩු. වාර්ෂික නිවාඩු. වාර්ෂික නිවාඩු දින කොච්චර තියනවද කියලා දැන් අපි බලමු. දරුවෝ සාප්පු හා කාර්යාල පනත යටතේ වාර්ෂික නිවාඩු තියෙනවා දින 14ක්. වාර්ෂික නිවාඩු තියෙනවා දින 14ක්. මේ වාර්ෂික නිවාඩු දින 14ත් වැටුප් සහිත නිවාඩු 14ක්. හැබැයි මතක තියාගන්න මේ වාර්ෂික නිවාඩු දින 14 සේවකයෙක් සේවයට බැඳිච්ච මුල් වසරේ නම් ලැබෙන්නේ නැහැ. එය ලැබෙන්නේ එයාගේ සේවයට බැඳීමේ පදනම මත. සේවයට බැඳුණු කාලය සේවයේ බැඳීමේ පදනම නෙවෙයි, සේවයට බැඳුණු කාලය අනුව තමයි ලැබෙන්නේ. එහෙනම් මතක තියාගන්න දැනට සම්මත වාර්ෂික නිවාඩු දින 14යි. ඒ වාර්ෂික නිවාඩු දින 14ත් වැටුප් සහිතයි. එය හැබැයි සේවයට බැඳුණු මුල් වසරේ ලැබෙන්නේ නැහැ. ලැබෙනවා, ඒ ලැබෙන්නේ සේවයට බැඳුණු කාලය අනුව. දැන් අපි බලමු මෙහෙම. දැන් සරල උදාහරණයකින් පැහැදිලි කරගමු පුතේ. XY කියන සේවා යෝජකයාගේ ගාව වැඩ කරනවා සේවකයෝ 200ක්. මේ XY කියන සේවා යෝජකයාට අලුතෙන් සේවයට බැඳුනා සේවකයෙක්, එයා අමල් කියලා අපි උපකල්පනය කරමු. දැන් මේ අමල් කියන සේවකයා සේවයට බැඳුනා. දැන් මේ අමල්ට වාර්ෂික නිවාඩු ලැබෙන්නේ කොහොමද?
පුතේ එයාට මෙන්න මෙහෙමයි වාර්ෂික නිවාඩු ලැබෙන්නේ. අමල් සේවයට බැඳුනේ අදාළ අවුරුද්දේ සේවයට බැඳුනේ අප්‍රේල් මාස පළවෙනිදාට පෙරනම් එයාට ලැබෙනවා දින 14ම. එතකොට මේ සේවකයා සේවයට බැඳුනේ අදාළ අවුරුද්දේ අප්‍රේල් 1 වෙනිදාට පෙරනම් 2020 අප්‍රේල් 1 වෙනිදාට පෙරනම් මෙයා සේවයට බැඳුනේ ලැබෙනවා දින 14ම. මෙයා සේවයට බැඳුනේ අප්‍රේල් 1 වෙනිදා හා ජුනි 34 නම් එයාට දින 14ක් ලැබෙන්නේ එයාට ලැබෙන්නේ වාර්ෂික නිවාඩු දින 10යි. වාර්ෂික නිවාඩු දින 10යි. ඒ වගේම එයා සේවයට බැඳෙන්නේ ජූලි 1 වෙනිදා හා සැප්තැම්බර් 34 නම් එයාට වර්ෂයකට ලැබෙන්නේ දින 7ක නිවාඩුවක්. එයා සේවයට බැඳෙන්නේ ඔක්තෝබර් මාස 1 වෙනිදාට පෙර. එයා සේවයට බැඳෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදාට පසුව නම් right එයාට ලැබෙනවා දින 4ක් ලැබෙනවා. දින 4ක් ලැබෙනවා. එතකොට ඔය ආකාරයට තමයි ලැබෙන්නේ. දැන් අමල් දැන් වාර්ෂික නිවාඩු ලැබෙන හැටි අපි කතා කරන්නේ. අමල් සේවයට බැඳෙන්නේ 2020 අප්‍රේල් 1 වෙනිදාට පෙර නම් දින 14ම ලැබෙනවා. එයා සේවයට බැඳෙන්නේ අප්‍රේල් 1 වෙනිදා හා ජුනි 34 නම් එයාට ලැබෙන්නේ දින 10යි. එයා සේවයට බැඳෙන්නේ ජූලි 1 වෙනිදා හා සැප්තැම්බර් 34 නම් දින 7යි. එයා සේවයට බැඳෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදාට පසුව නම් එයාට ලැබෙන්නේ දින 4යි. ඊට පස්සේ පුතේ දෙවෙනි අවුරුද්දේ ඉඳලා දෙවෙනි වර්ෂයේ ඉඳලා එයාට මේ දින 14ම ලැබෙනවා. මේ දින 14න් එයාට අවශ්‍ය නම් දින 7ක් එක දිගට නිවාඩු වශයෙන් ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට තමයි වාර්ෂික නිවාඩු ලබා දීමේ ක්‍රියාවලිය. එහෙනම් අපි සටහනක් දාගමුකෝ. ලියා ගන්න 2 දාලා වාර්ෂික නිවාඩු. ඒ යටතේ දැනට සම්මත වාර්ෂික නිවාඩු දින 14කි. දැනට සම්මත වාර්ෂික නිවාඩු දින 14කි. මෙය වැටුප් සහිත නිවාඩුවකි. සේවයට බැඳුණු මුල් වසරේ මෙම නිවාඩුව ලැබෙන්නේ පහත ආකාරයටයි. සේවයට බැඳුණු මුල් වසරේ මෙම නිවාඩුව ලැබෙන්නේ පහත ආකාරයටයි. සේවයට බැඳුණු මුල් වසරේ මෙම නිවාඩුව ලැබෙන්නේ පහත ආකාරයටයි. පුතේ රූල ඇතුළත රෝමි ලක්කම් 1 දාලා අදාළ වර්ෂයේ අප්‍රේල් මාස 1 වෙනිදාට පෙර නම් අදාළ වර්ෂයේ අප්‍රේල් මාස 1 වෙනිදාට පෙර නම්
අප්‍රේල් මාස පළවෙනිදාට පෙර නම් දින 14කි. දින 14කි. දින 14කි. දෙක රෝමිලක්කන් 2 අප්‍රේල් පළවෙනිදා හා ජුනි 30 අතර නම් අප්‍රේල් පළවෙනිදා හා ජුනි 30 අතර නම් අප්‍රේල් පළවෙනිදා හා ජුනි 30 අතර නම් දින 10කි. දින 10කි. දින 10කි. රෝමිලක්කන් 3 ජූලි පළවෙනිදා හා සැප්තැම්බර් 30 අතර නම් ජූලි පළවෙනිදා හා සැප්තැම්බර් 30 අතර නම් ජූලි පළවෙනිදා හා සැප්තැම්බර් 30 අතර නම් දින 7කි. දින 7කි. දින 7කි. රෝමිලක්කන් 4 ඔක්තෝබර් පළවෙනිදාට පසුව නම් ඔක්තෝබර් පළවෙනිදාට පසුව නම් ඔක්තෝබර් පළවෙනිදාට පසුව නම් දින 4කි. ඔක්තෝබර් පළවෙනිදාට පසුව නම් දින 4කි. ඔක්තෝබර් පළවෙනිදාට පසුව නම් දින 4කි. පුතේ අලුත් ඡේදයකින් දෙවන වර්ෂයේ සිට දෙවන වර්ෂයේ සිට දෙවන වර්ෂයේ සිට දෙවන වර්ෂයේ සිට මෙම නිවාඩු දින 14න් මෙම නිවාඩු දින 14න් මෙම නිවාඩු දින 14න් 7ක් දින 7ක් මෙම නිවාඩු දින 14න් දින 7ක් එක දිගට නිවාඩු වශයෙන් ලබා ගත හැක. එක දිගට නිවාඩු වශයෙන් ලබා ගත හැක. right. දැන් එතකොට අපි දරුවෝ සාකච්ඡා කරන්නේ නිවාඩු අතර අපි මුලින්ම සාකච්ඡා කරේ සති නිවාඩුව, දෙවනුවට අපි සාකච්ඡා කරේ වාර්ෂික නිවාඩු. දැනට සම්මත වාර්ෂික නිවාඩු දින 14යි. එය වැටුප් සහිත නිවාඩුවක්. එය සේවයට බැඳිච්ච මුල් වසරේ ලැබෙන්නේ සේවයට බැඳුණු කාලය අනුව. අප්‍රේල් මාසේ පළවෙනිදට පෙර නම් දින 14යි. අප්‍රේල් පළවෙනිදා හා ජුනි 34 නම් දින 10යි. ජූලි පළවෙනිදා හා සැප්තැම්බර් 34 නම් දින 7යි. ඔක්තෝබර් පළවෙනිදාට පසුව නම් දින 4යි. දෙවෙනි වර්ෂයේ සිට දින 14න් 7ක් එක දිගට නිවාඩු වශයෙන් ගන්න පුළුවන්. දැන් තුන්වෙනි නිවාඩු වර්ගය වශයෙන් ලියා ගන්න අනියම් නිවාඩු. තුන්වෙනි නිවාඩු වශයෙන් ලියා ගන්න දරුවෝ අනියම් නිවාඩු. පුතේ අනියම් නිවාඩු තියෙනවා. දැනට සම්මත වෙලා තියෙනවා අනියම් නිවාඩු දින 7ක්. අනියම් නිවාඩු දින 7ක් ලැබෙනවා. දැන් ඔය සමහර පෞද්ගලික ආයතනයේ අයගෙන් නිවාඩු කීයක් තියෙනවද ඇහුවාම 21ක් කියලා කියන. ඒ 21ක් කියලා කියන්නේ ඔය වාර්ෂික නිවාඩු 14යි අනියම් නිවාඩු දින 7යි කියන දෙකම එකතු කළා. ඒතර අනියම් නිවාඩු තියෙන්නේ දින 7යි. මේ අනියම් නිවාඩු දින 7 වැටුප් සහිතද රහිතද?
පුතේ මේ අනියම් නිවාඩු දින 7ත් වැටුප් සහිතයි. අනියම් නිවාඩු දෙන්නේ කුමකටද? දරුවෝ යම් සේවකයෙකුට සැලසුම් නොකරන අහඹු සිදුවීම් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මරණයක්, උත්සවයක්, හදිසි අසනීප තත්ත්වයක්, එවැනි තත්ත්වයක් සේවකයෙකුට උදා වෙන්න පුළුවන්. අන්න එවන් අවස්ථාවකදී සේවකයෙකුට මේ අනියම් නිවාඩු ලබා ගන්න පුළුවන්. අනියම් නිවාඩු ලැබෙන්නේ දින 7යි වර්ෂයකට. හැබැයි සේවයට බැඳුණු මුල් වසරේ මේ අනියම් නිවාඩු දින 7ම ලැබෙන්නේ නැහැ. මුල් වසරේ ලැබෙන්නේ පුතේ සම්පූර්ණ කරන සේවා මාස 2කට එක නිවාඩුවක් අනියම් නිවාඩු වශයෙන් ලැබෙනවා. එහෙනම් දැන් නිවාඩු අතර ඊළඟ නිවාඩුව අනියම් නිවාඩු. අනියම් නිවාඩු දින කීයද? 7යි. අනියම් නිවාඩු දින 7 සේවයට බැඳිච්ච මුල් වසරේ ලැබෙන්නේ සම්පූර්ණ කරන සේවා මාස 2කටම එක නිවාඩුවක් වශයෙන්. අනියම් නිවාඩු දින 7ත් වැටුප් සහිතයි. එහෙනම් අපි සටහනක් දාගමු. එහෙනම් ඊළඟ තුන්වෙනි අවස්ථාව වශයෙන් දාලා ලියා ගන්න අනියම් නිවාඩු. අනියම් නිවාඩු. ඒ යටතේ ලියා ගමු මෙහෙම. දැනට සම්මත අනියම් නිවාඩු ප්‍රමාණය අනියම් නිවාඩු ප්‍රමාණය වර්ෂයකට දින 7කි. මෙම අනියම් නිවාඩුව ලැබෙන්නේ සේවකයෙකුගේ සෞඛ්‍යමය හෝ වෙනත් සාධාරණ හේතුවක් මත වේ. මෙම නිවාඩුවද වැටුප් සහිත නිවාඩුවකි. මෙම නිවාඩුවද වැටුප් සහිත නිවාඩුවකි. මෙම නිවාඩුවද වැටුප් සහිත නිවාඩුවකි. සේවයට බැඳුණු මුල් වසරේ මෙය ලැබෙන්නේ සම්පූර්ණ කරන සෑම මාස 2කටම එක නිවාඩුවක් ලෙසයි. සම්පූර්ණ කරන සෑම මාස 2කටම එක නිවාඩුවක් ලෙසයි. රයිට් පුතේ. අනියම් නිවාඩු වලටත් අපිට ඒ ටික ප්‍රමාණවත්. ඊට පස්සේ දැන් අපි නිවාඩු වර්ග කීපයක් දන්නවා. 1 සති නිවාඩුව, 2 වාර්ෂික නිවාඩුව, 3 අනියම් නිවාඩුව. ඊළඟට ශ්‍රී ලංකාවේ තියෙන නිවාඩු අතර තවත් නිවාඩු වර්ගයක් තමයි ඕගොල්ලෝ දන්නවා ප්‍රසිද්ධ නිවාඩු තියෙනවා. public holidays. දැන් පුතේ මේ ප්‍රසිද්ධ නිවාඩු දින කීයක් විතර තියෙනවද? දැනට සම්මත ප්‍රසිද්ධ නිවාඩු දින කීයක් විතර තියෙනවද? public holidays.
මේක සාමාන්‍ය දැනීමනේ. දැන් ඔබ කැලෙන්ඩරය වර්ෂ ගානක් පෙන්නන්නේ නැති. ඒ නිසා සාමාන්‍ය දැනීමක් වශයෙන් ගත්තොත් ප්‍රසිද්ධ නිවාඩු දින කීයක් විතර තියෙනවද? පුතේ දැනට සම්මත ප්‍රසිද්ධ නිවාඩු දින 8යි. 9ක් තිබුණා. ඒ එකක් වෙනස් කරලා දැනට සම්මත ප්‍රසිද්ධ නිවාඩු දින තියෙන්නේ 8යි. මොනවද ප්‍රසිද්ධ නිවාඩු දින 8? දැන් අපි බලමු. ප්‍රසිද්ධ නිවාඩු ගත්තොත් දැන් උදාහරණයක් සමහර අය ප්‍රසිද්ධ නිවාඩු වලට පෝය නිවාඩු එක්කව කරනවා. නෑ පෝය නිවාඩුව වෙනම නිවාඩුවක්. එය පෝය නිවාඩු. ඒ හැර ප්‍රසිද්ධ නිවාඩු දින තියෙනවා 8ක්. දැන් අපි බලමු ප්‍රසිද්ධ නිවාඩු දින 8 මොකක්ද කියලා. ජනවාරි මාසේ තියෙනවා මොනවාද? තයි පොංගල්. පබ්ලික් හොලිඩේ එක ප්‍රසිද්ධ නිවාඩුවක්. පෙබරවාරි මාසේ තියෙනවා නිදහස් දිනය. ඒකත් පබ්ලික් හොලිඩේ එකක්. ඊට පස්සේ තියෙනවා අප්‍රේල් මාසේ සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය තියෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දට පසු දිනය තියෙනවා. ඊට පස්සේ මැයි මාසේ තියෙනවා මොකද්ද? පළවෙනිදා කම්කරු දිනය තියෙනවා. ඊට පස්සේ මැයි මාසේ එනවා හෙට අනිද්දා මොකද්ද? වෙසක් පුර පසළොස්වක පෝ දිනය. ඒ වගේම වෙසක් පුර පසළොස්වක පෝ දිනයට පෝ දිනේ දරන පෝ දිනට පසු දින. වෙසක් පුර පසළොස්වක පෝ දිනට පසු දින පබ්ලික් හොලිඩේ එකක්. ඊට පස්සේ එනවා නබිනායකතුමාගේ උපන්දිනය. ඊළඟට දෙසැම්බර් මාසේ තියෙනවා නත්තල් දිනය. ඔන්න ප්‍රසිද්ධ නිවාඩු දින 8. right? එතකොට නම් ප්‍රසිද්ධ නිවාඩු දින 8 මොකද්ද? ජනවාරි මාසේ තයි පොංගල්. පෙබරවාරි මාසේ නිදහස් දවස. ඊට පස්සේ අප්‍රේල් මාසේ සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය, සිංහල හින්දු අලුත් අවුරුදු දිනය. ඊට පස්සේ මැයි මාසේ කම්කරු දිනය. ඊට පස්සේ මැයි මාසෙම තියෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දින තියෙනවා. ඊට පස්සේ තියෙනවා නබිනායකතුමාගේ උපන් දිනය තියෙනවා. ඊට පස්සේ තියෙනවා නත්තල් දිනය. මීට අමතරව තවත් ඉස්සර තිබුණේ පුතේ සංශෝධනයකින් වෙනස් වුණා පබ්ලික් හොලිඩේස් 9ක් තිබුණා. ඒ තමයි ජාතික වීර දිනයක් ප්‍රසිද්ධ දිනයක් වශයෙන් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වශයෙන් නම් කරලා තිබුණා. දැන් එය ඉවත් කරලා තියෙනවා. දැන් ඔය 8 තමයි ප්‍රසිද්ධ නිවාඩු වශයෙන් දක්වලා තිබෙන්නේ. right. අපි එහෙනම් පොඩි සටහනක් දාගමු මෙහෙම. නම් මාතෘකාව ලියා ගන්න ප්‍රසිද්ධ නිවාඩු දින. ප්‍රසිද්ධ නිවාඩු දින. ඒ යටතේ ලියාගමු අපි මෙහෙම. ඒ යටතේ දැනට සම්මත ප්‍රසිද්ධ නිවාඩු දින 8කි. දැනට සම්මත ප්‍රසිද්ධ නිවාඩු දින 8කි. ඒවා නම් 1 තයි පොංගල් දිනය. තයි පොංගල් දිනය. 2 නිදහස් දිනය. නිදහස් දිනය. නිදහස් දිනය. 3 සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය. සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය. සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය. ඊළඟ එක සිංහල හින්දු අලුත් අවුරුදු දිනය. සිංහල හින්දු අලුත් අවුරුදු දිනය. සිංහල හින්දු අලුත් අවුරුදු දිනය.
ඊළඟ එක කම්කරු දිනය. කම්කරු දිනය. කම්කරු දිනය. ඊළඟ එක වෙසක් පුර පසළොස්වක පෝදිනට පසු දිනය. වෙසක් පුර පසළොස්වක පෝදිනට පසු දිනය. වෙසක් පුර පසළොස්වක පෝදිනට පසු දිනය. ඊළඟ එක නබිනායක තුමාගේ උපන් දිනය. නබිනායක තුමාගේ උපන් දිනය. ඊළඟ එක නත්තල් දිනය. නත්තල් දිනය. නත්තල් දිනය. පුතේ ඔය දැනට සම්මත වෙලා තියෙන ප්‍රසිද්ධ නිවාඩු දිනයක්. දැන් අපි එතකොට මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන නිවාඩු වර්ග කීපයක්. සති නිවාඩු, වාර්ෂික නිවාඩු, අනියම් නිවාඩු, ඒ වගේම ප්‍රසිද්ධ නිවාඩු සාකච්ඡා කරලා තියෙනවා. දැන් ඊළඟ නිවාඩු වර්ගයක් අපිට තියෙනවා. අපි දැනුම සඳහා එක සාකච්ඡා කරමු. ඊළඟ නිවාඩු වර්ගය තමයි පුතේ පෝය නිවාඩු. පුතාලා දන්නෝනේ පෝය නිවාඩු තියෙනවා වර්ෂයකට 12ක්, අධික අවුරුද්දකදී 13ක් වෙනවා. අධික අවුරුද්දක් යෙදෙන්නේ වර්ෂ 4කට වරක්. එහෙනම් අපි ඒක දන්න කාරණේනේ සටහනක් දාගමු. ඊළඟ නිවාඩු වර්ගයේ වශයෙන් ලියා ගන්න පෝය නිවාඩු. පෝය නිවාඩු. පෝය නිවාඩු. ඒ යටතේ ලියා ගමු මෙහෙම වර්ෂයකට පෝය නිවාඩු 12කි. වර්ෂයකට පෝය නිවාඩු 12කි. වර්ෂයකට පෝය නිවාඩු 12කි. අධික අවුරුද්දකදී එය 13ක් බවට පත්වේ. අධික අවුරුද්දකදී එය 13ක් බවට පත්වේ. එතෙන්ට හරි අලුච්ඡේදයකින් හරි පෝය දිනක සේවකයෙක් සේවයේ යොදවන්නේ නම් පෝය දිනක සේවකයෙක් සේවයේ යොදවන්නේ නම් පෝය දිනක සේවකයෙක් සේවයේ යොදවන්නේ නම් සිය දෛනික පඩියෙන් සිය දෛනික පඩියෙන් 50ක් සිය දෛනික පඩියෙන් 50ක් අතිරේක වැටුපක් වශයෙන් ඔහුට ගෙවිය යුතුය. අතිරේක වැටුපක් වශයෙන් ඔහුට ගෙවිය යුතුය. අතිරේක වැටුපක් වශයෙන් ඔහුට ගෙවිය යුතුය. පුතේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සරල උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු අපි උපකල්පනය කරමු හිතමු
ජනවාරි මාසේ අපි හිතමු 22 වෙනි දිනය. ජනවාරි මාසේ උදා වෙච්ච 22 වෙනි දාට පෝයක් යෙදුණා. පෝයකුත් දෙදුණා. ඒ වගේම ප්‍රසිද්ධ නිවාඩු දිනයකුත් යෙදුණා. එතකොට එකම දවසේ නිවාඩු දෙකක් තියෙනවා. පෝය නිවාඩුවකුත් යෙදිලා තියෙනවා. ප්‍රසිද්ධ නිවාඩුවකුත් යෙදිලා තියෙනවා. හැබැයි යෙදුනේ එක දවසේ. එතකොට දැන් ප්‍රශ්නේ වෙන්නේ එක දවසේ නිවාඩු දෙකක් යෙදුනොත් සේවකයෙකුට ඒ වෙනුවට වැඩ කරන දවසක් නිවාඩු වශයෙන් දෙනවාද? එහෙම දෙන්නේ නැහැ පුතේ. එහෙනම් මතක තියාගන්න එක දවසක නිවාඩු දෙකක් යෙදුනා කියලා සේවකයෙකුට වැඩ කරන වෙනත් දිනයක් නිවාඩු වශයෙන් ලබා දෙන්නේ නැහැ. හැබැයි මේ වරප්‍රසාදයේ හිමි එක සේවක පන්තියක් ඉන්නවා. ඒ තමයි බැංකු සේවකයෝ. බැංකු සේවකයෙකුට නම් එක දවසේ නිවාඩු දෙකක් යෙදුනොත් වැඩ කරන දිනයක් නිවාඩු වශයෙන් ලබා දෙනවා බැංකු සේවකයන්ට පමණක්. හැබැයි අනිත් සේවකයන්ට ඒ වරප්‍රසාදය නැහැ. දැන් ඒකට අපි නිවාඩු වර්ග ගොඩක් කතා කළා. මොනවද? සති නිවාඩු කතා කරා, වාර්ෂික නිවාඩු කතා කරා, අනියම් නිවාඩු කතා කරා, ප්‍රසිද්ධ නිවාඩු කතා කරා, පෝය නිවාඩු කතා කළා. අපිට මේ පනත යටතේ කතා කරන්න පුළුවන් තවත් නිවාඩු වර්ගයක් තියෙනවා. 1954 සාප්පු හා කාර්යාල පනත යටතේ සාකච්ඡා කළ යුතු තවත් නිවාඩු වර්ගයක් තියෙනවා. ඒ තමයි පුතේ මාතෘ හා ප්‍රසව නිවාඩු. මාතෘ හා ප්‍රසව නිවාඩු පිළිබඳව සාකච්ඡා කරන්න වෙනවා. දොර මාතෘ හා ප්‍රසව නිවාඩු. පුතාලට ලැබෙන්නේ නැති දුවලට පමණක් හිමි වෙන නිවාඩුවක් මාතෘ හා ප්‍රසව නිවාඩු. දැන් අපි බලමු මාතෘ හා ප්‍රසව නිවාඩු කොහොමද ලැබෙන්නේ කියලා. දැන් මට කියන්නකෝ නිකන් සරලව සාමාන්‍ය දැනීමක් වශයෙන් අම්මා කෙනෙකුට දරුවෙක් ඉපදුනාට පස්සේ කොච්චරනම් නිවාඩු හමු වෙයිද? අම්මා කෙනෙකුට දරුවෙක් ඉපදුනාට පස්සේ නිවාඩු කොච්චර ලැබෙයිද? හරි. අපි එහෙනම් සලකා බලමු අත්දැකීම් නැති නිසා මේ නෛතික தත්ත්වය සලකා බලමු. පුතේ සාප්පුහා මම මේ මාතෘ හා ප්‍රසව නිවාඩු සාප්පුහා කාර්යාල පනතේ දක්වලා තියෙනවා. මාතෘ හා ප්‍රසව ආඥා පනතේ දක්වලා තියෙනවා. අපි කතා කරන්නේ සාප්පුහා කාර්යාල පනත යටතේ මාතෘ හා ප්‍රසව නිවාඩු. පුතේ සාප්පුහා කාර්යාල පනත යටතේ මාතෘ හා ප්‍රසව නිවාඩු මෙහෙමයි දක්වලා තියෙන්නේ. අම්මා කෙනෙකුට උපදින පළවෙනි සජීවී දරුපත සඳහා දෙවන සජීවී දරුපත සඳහා එතකොට පළවෙනි දරුපතටත් දෙවෙනි දරුපතටත් එක් දරු ප්‍රසූතියකදී ලැබෙනවා නිවාඩු පුතේ දින 84ක නිවාඩුවක් ලැබෙනවා. දින 84ක නිවාඩුවක්. හැබැයි මතක තියාගන්න මේ දින 84 නිවාඩුව එක දිගට නෙවෙයි. එක දිගට නෙවෙයි. අද අම්මා ඩිලිවරි එක කරා නම් අද ඉඳලා එක දිගට දින 84 නෙවෙයි. වැඩ කරන දින working days වැඩ කරන දින 84ක් තමයි ලැබෙන්නේ. හැබැයි අම්මට ඕනනම් පුළුවන් මේ දින 84න් 14ක් ප්‍රසූතියට පෙර ගන්න පුළුවන්. ඉතුරු 70 ප්‍රසූතියෙන් පසු ගන්න පුළුවන්. එය මවට අවශ්‍ය විදිහට කළමනාකරණය කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මතක තියාගන්න අම්මා කෙනෙකුට උපදින පළවෙනි දරුවට ලැබෙනවා වැටුප් සහිත. ඒකත් මතක තියාගන්න. වැටුප් සහිත වැඩ කරන දින. ඒ කියන්නේ පෝය නිවාඩු සති නිවාඩුව හැරලා නේද? ඒවා අතහැරලා වැඩට යන දින 84ක් ලැබෙනවා.
ඒ 84න් අම්මට ඕනම් පුළුවන් දින 14ක් ප්‍රසූතියට පෙර ගන්න, ඉතිරිය ප්‍රසූතියෙන් පසු ගන්න පුළුවන්. හැබැයි මෙය මවට ඕන විදියට කළමනාකරණය කරන්න පුළුවන් පුතේ. හේතුව තමයි දැන් අපි දන්නෝනේ අම්මා කෙනෙකුට නිවාඩු වැඩිපුරම අවශ්‍ය වෙන්නේ ප්‍රසූතියෙන් පසු. ඒ නිසා අම්මා කෙනෙක් ඩිලිවරි එකට ආසන්න වෙනතුරු වැඩට යනවා. ගිහිල්ලා දින 4ක් නිවාඩු පෙර අරගෙන මේ එතකොට අනිත් 10 අර පැත්තට මවට කළමනාකරණය කරගන්න පුළුවන්. එතකොට පළවෙනි දරුවට එතකොට දින 84යි, දෙවෙනි දරුවට දින 84යි. අම්මා කෙනෙකුට උපදින තුන්වෙනි දරුවා උපතේ ඉඳලා උපදින සෑම දරු ප්‍රසූතියක් සඳහාම පුතේ අම්මා කෙනෙකුට ලැබෙන්නේ දින 42ක නිවාඩුවක්. අන්න බලන්න. පළවෙනි දරුවට දින 84ක් ලැබුණා. දෙවෙනි දරුවට දින 84ක් ලැබුණා. තුන්වෙනි දරුවගේ ඉඳලා ලැබෙන්නේ දින 42යි. ඇයි දරුවෝ අඩු වෙලා තියෙන්නේ? එක්ස්පීරියන්ස් එක පළපුරුද්දද? එහෙම කියන්න හොඳ නෑ නේ. ඇත්තටම මේක නීතියේ තත්ත්වයක්. ඒක හොඳ ක්‍රියාවලියක් නෙවෙයි. පළවෙනි දරුවට 84ක් ලැබෙනවා. දෙවෙනි දරුවට 84ක් ලැබෙනවා. තුන්වෙනි දරුවගේ ඉඳලා ලැබෙන්නේ දින 42යි. දින 42යි. ඇත්තටම මේ අපේ ලංකාවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා 1977 බලයට පත් වෙන ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් පස්සේ ආවා ලංකාවේ සංකල්පයක්, පුංචි පවුල රත්තරන් කියන සංකල්පයක්. මම දන්නේ මේ සංකල්පය තුලට මෙන්න මේවත් සාධනීය ලක්ෂණ වුණා. හේතුව තමයි පුතේ අම්මා කෙනෙකුට ආර්ථික හැකියාවක් තියෙනවා තමන්ගේ දරුවෝ හදන්න. වැඩිපුර දරුවෝ හදන්න ආර්ථික ශක්තියක් තිබෙනවා. ආර්ථික ශක්තියක් තිබුණට පුතේ ඒ මවට රාජකාරී මට්ටමට යද්දි නිවාඩු ප්‍රශ්නයක් වෙනවා. පළවෙනි දරුවෝ ඉපදුනා, දෙවෙනි දරුවෝ ඉපදුනා, තුන්වෙනි දරුවා ගැන හිතන්න ප්‍රශ්නයක් වෙනවා. ඇයි? නිවාඩු. නිවාඩු ලැබෙන්නේ කීයද? 42යි. තුන්වෙනි දරුවගේ ඉඳලා ලැබෙන්නේ දින 42යි. මේවත් යම් ආකාරයකට බලපාන්නේ නැති පුංචි පවුල රත්තරන් කියන සංකල්පයට. කෙසේ නමුත් මේ දින 42 නිවාඩුවෙන් අම්මට දින 14ක් ගන්න පුළුවන් ප්‍රසූතියට පෙර ගන්න පුළුවන්, ඉතුරු දින 28 ප්‍රසූතියෙන් පසුව ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ වැටුප් සහිත වැඩ කරන දින 42ක්. වැටුප් සහිත වැඩ කරන දින 42ක්. එතකොට එනං පළවෙනි දරු උපත සඳහා දින 84යි, දෙවන දරු උපත සඳහා දින 84යි, තුන්වෙනි දරුවගේ ඉඳලා අම්මා කෙනෙකුට ලැබෙන්නේ දින 42යි. ඒ වැටුප් සහිත වැඩ කරන දින 42ක්. ඒ වගේම පුතේ පනත තවදුරටත් කියනවා අම්මා කෙනෙක් කලල රූපයක් පුතේ, කලල රූපයක්, ඒ වගේම මලදරු උපතක් බිහි කළත් ඒ අම්මටත් දින 42ක නිවාඩුවක් ලැබෙනවා. අම්මා කෙනෙක් කලල රූපයක්, මලදරු උපතක් බිහි කළත් ඒ අම්මටත් දින 42ක නිවාඩුවක් ලැබෙනවා. හැබැයි මේ කලල රූපය හෝ මලදරු උපත යටතේ අම්මා කෙනෙක් දින 42ක නිවාඩුවක් ගන්න නම්, දින 42ක නිවාඩුවක් ගන්න නම් ඒ අම්මා මෙන්න මේ ලක්ෂණ වලින් එකක් ඔප්පු කරන්න ඕන. මොකද්ද? කලල රූපය සති 28ක් වයස්ගත වෙන්න ඕන. එක්කෝ කලල රූපය රාත්තල් දෙකක් බර වෙන්න ඕන. එක්කෝ කලල රූපය අඟල් 12ක් දික් වෙන්න ඕන. ඔය කියන කාරණා වලින් එකක් ඔප්පු කළොත් විතරයි මේ දින 42 නිවාඩුව ගන්න පුළුවන්. රයිට්? දැන් ඒතර එන මතක තියාගන්න ඕන මොකද්ද? අම්මා කෙනෙකුට උපදින පළවෙනි දරුවට දින 84ක නිවාඩුවක් ලැබෙනවා. මොන නිවාඩුවක්ද? වැටුප් සහිත වැඩ කරන දින. අම්මා කෙනෙකුට උපදින දෙවෙනි දරුවට ලැබෙනවා දින 84ක නිවාඩුවක්
මොනවද? වැටුප් සහිත වැඩ කරන දින. අම්මා කෙනෙකුට උපදින තුන්වෙනි දරුවගේ ඉඳලා උපදින දරුවන්ට ලැබෙන්නේ කීයද? දින 42ක නිවාඩුවක් විතරයි. වැටුප් සහිත වැඩ කරන දින. ඒ වගේම අම්මා කෙනෙක් කලල රූපයක් හරි මල දරුපතක් හරි බිහි කළොත් ඒ අම්මටත් ලැබෙනවා දින කීයද? 42ක නිවාඩුවක් ලැබෙනවා. දින 42. හැබැයි ඒ දින 42 නිවාඩුවේ මව ගන්න නම් පුතේ අනිවාර්යයෙන්ම ඒ කල්ල රූපය සති 28ක් වයස්ගත වෙන්න ඕන. රාත්තල් දෙකක් බර වෙන්න ඕන. අඟල් 12ක් දික් වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි කල්ල රූපයක් බිහි කරපු මවකට දින 42 නිවාඩුව ගන්න පුළුවන්. හැබැයි පුතේ මේක මෙහෙම ගැටලුවකුත් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවනේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන නීතියක් තමයි කුමන හෝ හේතුවක් මත කලලයක් විනාශ කිරීමේ හැකියාවක් නැහැ. වැරදිලා හරි අම්ම කෙනෙක් යම් කල්ල රූපයක් විනාශ කළොත් ඒ විනාශ කිරීම සිදු කළ මවට අනුබල ආධාර දීපු කෙනාට වෛද්‍යවරයාට අවුරුදු 7ක සිරදඬුවම් දෙන්න ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහය යටතේ තියෙනවා. වරදකරු වුණොත්. ඒ නිසා ලංකාවේ කිසිසේත් කල්ල රූපයක් ඉවත් කරන්න, ගබ්සා කරන්න නෛතික තත්ත්වයක් නැහැ පුතේ. හැබැයි වියතිරේක අවස්ථාවක් තියෙනවා. එක්සෙප්ෂන් එකක් තියෙනවා. ඒ එක්සෙප්ෂන් එක තමයි යම්කිසි කලලයක් ඉවත් කරන්න පුළුවන් මොන වෙලාවේද? ඒ කලලය නිසා, ඒ දරු ප්‍රසූතිය නිසා මවගේ ජීවිතය අනතුරටපත් වෙනවා, මව මැරීමට ලක්වීමට හැකියාව තියනවා කියලා වෛද්‍ය නිර්දේශයක් ආවොත් පමණක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගබ්සා කිරීම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔගොල්ලෝ දන්නවා ලෝකේ ගබ්සා කිරීම අනුමත කරපු රටවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් චීනේ ගබ්සා කිරීම ලීගලයිස් කරලා තියෙනවා. විවිධ රටවල් වල ගබ්සා කිරීම ලීගලයිස් කරලා තියෙනවා. දැන් ඇමරිකාවේ ගබ්සා කිරීම නීතිගත කළා නැහැ. හැබැයි ඒ වුණාට ඇමරිකාවේ නීතියක් තියෙන ඕනම කෙනෙක්ගේ ශරීරයක අවයවයක් Tamanට අනවශ්‍යයි කියලා හිතෙනවා නම් ඉවත් කරන්න පුළුවන්. දැන් ඇමරිකාවේ නීතිය අනුව තමන්ගේ අපේ නම් තියෙන්නේ වකුගඩුවක් දන් දෙනවනේ පුතේ. දැන් ලෝකේ තියෙන ස්වභාවය තමයි කිසිදු මනුෂ්‍ය ශරීර කොටස් විකුණන්න බෑ. ඒක ලෝක සම්මතයක්, ලෝකයේ පිළිගත්තු අන්තර්ජාතික සම්මුතියක්. හැබැයි අපේ රටේ සංකල්පයක් තියෙනවා අපිට ඕන නම් ලේ දන් දෙන්න පුළුවන්. අපේ වකුගඩු දන් දෙන්න පුළුවන්. අපේ ඇස් දන් දෙන්න පුළුවන්. දැන් ඔය යුරෝපීය රටවල් වල දන් දෙන සංකල්පයක් නැහැනේ. ඒ නිසා යුරෝපීය රටවල් වල තියෙන සංකල්පය තමයි තමන්ගේ ශරීරයේ තමන්ට යම් කොටසක් අනවශ්‍ය නම් විකුණන්න බෑ, අනවශ්‍ය නම් ඉවත් කරන්න පුළුවන්. රයිට්? එහෙම ලෝ එකක් තියෙනවා. ඒ අනුව ඇමරිකාවේ ගබ්සා කිරීම ලීගලයිස් කළා නෑ පුතේ. ඒ වුණාට ඇමරිකාවේ ඕන්නම් කාන්තාවකට තමන්ගේ කලලය තමන්ට අනවශ්‍යයි කියලා හිතෙනවා නම් ඉවත් කරන්න ඇමරිකාවේ නීති ඉඩ තියෙන නීතියෙන් ඒ සඳහා දඬුවම් ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාවේ කිසිසේත් Tamanට අනවශ්‍යයි කියලා කලලයක් ඉවත් කරන්න නීතියක් නැහැ. වැරදිලා හරි ලංකාවේ ගබ්සා කරොත් ඒ සඳහා ලැබෙන දඬුවම සිරගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන්. දඬුවමක් දෙන්න දණ්ඩ නීති සංග්‍රහය ප්‍රතිපාදන තියෙනවා. රයිට්? හැබැයි මම දැක්කා පහුගිය කාලෙක ආටිකල් එක සහ ඔය දික්කසාදය සහ ගබ්සා කිරීම යන වැඩමුළුවක් තුල තිබිච්ච මේ වේක ඔය ඇමරිකාවේ ගබ්සා කිරීම ලීගලයිස් කළා නැහැ නේද දරුවෝ? ලීගලයිස් කළා නැහැ. ඒතකොට හැබැයි ඇමරිකාවේ කාන්තා සංවිධානයක් ඉල්ලීමක් කරා ගබ්සා කිරීම ලීගලයිස් කරන්න කියලා. ඔය සම්බන්ධයෙන් ගවේෂණාත්මක වැඩසටහනක් කරලා තියෙන වොට්සන් කියන වෛද්‍යවරයෙක් දැන් ඇමරිකාවේ ගබ්සා කිරීම ලීගලයිස් කළා නැති වුණාට පුතේ ඇමරිකාවේ ඕනම පුජ්‍යලයකට පුළුවන් නේ තමන්ගේ ශරීරයේ අනවශ්‍ය කොටසක් ඉවත් කරන්න. ඒ නිසා කාන්තාවකට පුළුවන් ගිහලා මගේ
ශරීරයේ තියෙනවා මේ කොටසේ නිසා මේක ඉවත් කරන්න කියලා ඉවත් කරන්න පුළුවන්. දැන් මේ අනුව ඒ රටේ කලල ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. දැන් මෙන්න මේ විශේෂඥ වෛද්‍යවරයෙක් ගත්ත වැඩසටහන ඔය ලීගලයිස් කරන්න කියලා කාන්තා සංවිධානය කරපු වෙලාවේ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඇත්තටම මේ වෛද්‍යවරයයි කරපු වාර්තා වැඩසටහනේ තියෙන්නේ දින 14 ඉඳලා අර කල්ල රූපයක වර්ධනය පිළිබඳ තමයි පටිගත කරලා තියෙන්නේ. ඒකේ පුතේ ඒක දැක්කාම සංවේදීය ලොකු ඒ වාර්තා වැඩසටහනක්. ඒකේ දැන් දරුවා දිනෙන් දින වර්ධනය වෙනවා වෝටර් බෑග් එක තුල. ඊට පස්සේ ડોක්ටර්ම පෙන්නනවා දැන් සමහර කෙනෙක් දරුවා ගබ්සා කරන්න එනකොට අර දරුවාට කියන්නේ කලලය ඒ වෝටර් බෑග් එකේ දැන් සමහර වෙලාවට තාත්තට දක්වන ප්‍රියමනාපය පෙන්නනවා අම්මට දක්වන ප්‍රියමනාපය පෙන්නනවා ඔය අතරේ කල්ල රූපයක් ගබ්සා කරන්න එනකොට අර දරුවගේ ක්‍රියාකාරීත්වය වෝටර් බෑග් එක තුල දරුවා සැඟවෙන ආකාරයේ ක්‍රියාත්මක වීම පිළිබඳව ඒ වාර්තා වැඩසටහනේ දක්වලා තියෙනවා. ඒ නිසා ඒ වෛද්‍යවරයා සෙනෙට් මණ්ඩලයට කියනවා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ගබ්සා කිරීම ලීගලයිස් කරොත් මේ කලලයේ තුල තියෙන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒ නිසා ලීගලයිස් කිරීම කරන්න එපා කියලා. ඒ නිසා ඇමරිකාවේ අද වෙනකන් ගබ්සා කිරීම ලීගලයිස් කළා නෑ පුතේ. කෙසේ නමුත් මේ අමතර සාකච්ඡාවක් කළේ. නිසා මතක තියාගන්න කල්ල රූපයක් මලද රූපතක් ඉවත් කරනවා. දැන් කල්ල රූපයක් ඉවත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ වෛද්‍ය නිර්දේශය මත විතරයි. එහෙම නැතුව මලද රූපතක් ඉවත් කරන්න පුළුවන් පුතේ. ඒත් සමහර වෙලාවට මේව ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපාදන තියෙනවා. කෙසේ නමුත් ඒ අම්මා කෙනෙකුට දින 42ක නිවාඩුවක් ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ලක්ෂණ වලින් එකක් ඔප්පු කරන්න ඕන. එහෙනම් අපි දැන් බලමු අම්මා කෙනෙකුට උපදින පළවෙනි දරුවට දින 84යි, දෙවෙනි දරුවට දින 84යි, තුන්වෙනි දරුවා ඉඳලා දින 42යි. අපි එනම් සටහනක් දාගමු. තරු ලකුණක් දාලා ලියා ගන්න මාතෘ හා ප්‍රසව නිවාඩු. මාතෘ හා ප්‍රසව නිවාඩු. පුතේ දිග කතාවක් නිසා අපිට දිග නෝට් වලට යන්න බෑ පොයින්ට් අවුට් කරගමු. රයිට්. පළවෙනි පොයින්ට් එක. පළවෙනි පොයින්ට් එක දාලා යටතේ මවකට උපදින පළමු සජීවී දරුපත සඳහාත් මවකට උපදින පළමු සජීවී දරුපත සඳහාත් කමා දෙවන සජීවී දරුපත සඳහාත් දෙවන සජීවී දරුපත සඳහාත් දෙවන සජීවී දරුපත සඳහාත් කමා එක් ප්‍රසූතියකදී වැටුප් සහිත වැඩ කරන දින 84ක නිවාඩුවකට හිමිකම් ඇත. වැටුප් සහිත වැඩ කරන දින 84ක නිවාඩුවකට හිමිකම් ඇත. වැටුප් සහිත වැඩ කරන දින 84ක නිවාඩුවකට හිමිකම් ඇත. මෙම නිවාඩු දින 84න් මෙම නිවාඩු දින 84න් මෙම නිවාඩු දින 84න් දින 14ක් ප්‍රසූතියට පෙරද දින 14ක් ප්‍රසූතියට පෙරද
දින 70ක් ප්‍රසූතියෙන් පසුද දින 70ක් ප්‍රසූතියෙන් පසුද මවට ලබාගත හැක මවට ලබාගත හැක ඊළඟ පොයින්ට් එක තුන්වන දරූපතේ සිට උපදින සෑම සජීවී දරූපතක් සඳහාම තුන්වන දරූපතේ සිට උපදින සජීවී දරූපතක් සඳහාම එක් ප්‍රසූතියකදී වැටුප් සහිත වැඩ කරන දින එක් ප්‍රසූතියකදී වැටුප් සහිත වැඩ කරන දින 42ක නිවාඩුවකට හිමිකම් ඇත. එක් ප්‍රසූතියකදී වැටුප් සහිත වැඩ කරන දින 42ක නිවාඩුවකට හිමිකම් ඇත. වැටුප් සහිත වැඩ කරන දින 42ක නිවාඩුවකට හිමිකම් ඇත. මෙම දින 42කින් මෙම දින 42කින් 14ක් ප්‍රසූතියට පෙරද දින 28ක් ප්‍රසූතියෙන් පසුද දින 28ක් ප්‍රසූතියෙන් පසුද මවට ලබාගත හැක. ඊළඟ පොයින්ට් එක පුතේ. මවක් කලල රූපයක් හෝ මල දරූපතක් බිහි කළද දින 42ක නිවාඩුවකට හිමිකම් ලබාගත හැක. මවක් කල්ල රූපයක් හෝ මල දරූපතක් බිහි කළද දින 42ක නිවාඩුවකට හිමිකම් ලබාගත හැක. දින 42ක නිවාඩුවකට හිමිකම් ලබාගත හැක. මෙය ලබා ගැනීමට නම් පහත කාරණා
කිහිපයක් හෝ පුකල යුතුය. පහත කාරණා කිහිපයක් හෝ පුකල යුතුය. මේ ලබා ගැනීමට නම් පහත කාරණා කිහිපයක් හෝ පුකල යුතුය. රූල ඇතුළත තරු ලකුණක් දාලා පළවෙනි තරු ලකුණ කල්ල රූපය සති 28ක් වයස්ගත වීම. කලල රූපය සති 28ක් වයස්ගත වීම. ඊළඟ එක දෙවෙනි තරු ලකුණ දාලා කලල රූපය රාත්තල් දෙකක් බර වීම. රාත්තල් දෙකක් බර වීම. තුන්වෙනි තරු ලකුණ දාලා කල්ල රූපය අඟල් 12ක් දික්වීම. කල්ල රූපය අඟල් 12ක් දික්වීම. පුතේ ඊළඟ පොයින්ට් එක. දැන් පුතේ දැන් ඔය මේ මාතෘ හා ප්‍රසව නිවාඩු ටිකනේ අපි මේ කතා කරේ. ඒතර පළවෙනි දරුවට දින 84යි, දෙවෙනි දරුවට දින 84යි, තුන්වෙනි දරුවට දින 41යි. කල්ල රූපයක් හෝ මල දරුපතක් බී කරත් දින 42ක් ලැබෙනවා. දැන් පුතේ මේ සාප්පු හා කාර්යාල පනතෙම කියනවා යම් කාන්තාවකට දරුවෙක් පිළිසිඳ ගැනීම නිසා හෝ බිහි කිරීම නිසා සේවිකාවකට වෙනස් කොට සැලකීම හෝ සේවයෙන් ඉවත් කිරීම සේවායෝජකයා විසින් නොකළ යුතුයි කියලා. එනම් මතක තියාගන්න පනත පැහැදිලිවම කියනවා දරු ප්‍රසූතියක් නිසා දරුවෙක් පිළිසිඳ ගැනීම නිසා හෝ බිහි කිරීම නිසා සේවිකාවට වෙන්කොට සලකන්න බෑ. වෙනස් කොට සලකන්න බෑ. සේවයෙන් ඉවත් කරන්න සේවායෝජකයෙකුට අයිතියක් නැහැ. right? ඒ වගේම මේ පනතේ කියනවා පුතේ මෙහෙම දැන් ඔය අලුතෙන් වර්ධනය වෙලා තියෙනවා පුතේ ඔය කිරිපැය කියන එකක් වර්ධනය වෙලා තියෙනවා. ඒක නෛතික තත්ත්වයක්. මොකද හේතුව දැන් ඕගොල්ලෝ බලමු අපි ප්‍රායෝගිකව දැන් දින 84ක් කියලා කියනවා. ප්‍රායෝගිකව කියන්නේ මාස 3ක කාලයක් කියලානේ. දැන් ඕකේ වැඩ කරන දින 84න්නේ අපි. ඒතර ඇත්තටම මාස 3කට විතර පස්සේ දැන් අම්මට ආපහු රස්සාවට යන්න ඕන. නිවාඩු ලැබෙන්නේ එච්චරයි. ඒතර මාස 3ක දරුවෙක් කියන්නේ පුතේ ඝන ආහාර වලට හුරු වෙච්ච දරුවෙක් නෙවෙයි. ඒතර යාගේ ප්‍රධාන ආහාරය මව්කිරි. ප්‍රධාන ආහාරය මව්කිරි. දැන් අද තියෙනවා අයිතියක් අම්මා කෙනෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ ළමයට මව්කිරි දෙන්න. ඒක හියුමන් රයිට් එකක්. මූලික අයිතියක්. ඒ වගේම දරුවෙකුට අයිතියක් තියෙනවා මවගෙන් කිරි ලබා ගන්න. රයිට් ඒක මූලික අයිතියක් පොතේ. දැන් මෙන්න මේ නිසා මේ අයිතිවාසිකම නිසා ඔය අයිතිවාසිකම නිසාම තමයි පුතේ පුතාලා දන්නෝනේ. දැන් උදාහරණයක් ගත්තොත් මම මේ සරල උදාහරණයක් ගන්න. දැන් කිරි දීම අයිතියක්, කිරි ලබා ගැනීම අයිතියක්. රයිට්. ඇත්තටම දැන් මේවා නීතීන් වලට වඩා මේවා මානව දයාවෙන් සිද්ධ වෙන කාරණා නම් වඩාත්ම හොඳයි. මොකද මානව දයාවෙන් යුක්ත ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දේවල්. නමුත් මේ මිනිස්සු නවීන තාක්ෂණයෙන් යද්දී අද දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ අලුත නවීන සමාජ දියුණුවත් එක්ක සමහර මව්වරු ළමයින්ට කිරි දෙන්න කැමති නෑ. රයිට්. මෙවැනි සමාජයන් තියෙන නොදන්නවා. එවැනි වාතාවරණයන් තුල තමයි මේ නීතීන් ගොඩ නැගෙන්නේ. එතකොට අම්මා කෙනෙකුට ළමයෙකුට කිරි දීම අයිතියක්, ළමයෙකුට අම්මගෙන් කිරි ලබා ගැනීම අයිතියක්. දැන් අපි නිකන් සරල උදාහරණයකින් ගමුකෝ. දැන් ඔන්න හිතන්නකෝ මෙහෙම අපි හිතමු ඒ කියලා කාන්තාවක් ඉන්නවා. මේ ඒ කියන කාන්තාව පුතේ මත්කුඩු විකුණලා අහු වෙනවා.
දැන් මත්කුඩු විකුණලා අහු වෙලා දැන් ඕගොල්ලෝ දන්නවා මත්කුඩු සම්බන්ධයෙන් ග්‍රෑම් 2කට වඩා වැඩි නම් ග්‍රෑම් 2කට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දිය හැකි වරදක්. අනිවාර්යයෙන්ම මත්කුඩු ළඟ තබා ගැනීම ඒ වගේම ව්‍යාපාර කිරීම යන වරදවල් දෙකක්. දැන් මේ කාන්තාව මත්කුඩු ව්‍යාපාරමේ යෙදෙන. ඒකට සන්තකේ තබා ගැනීම ව්‍යාපාර කිරීම. දැන් කොමාරි මේ කාන්තාව අපි හිතමු අහු වුණා. අහු වෙලා අවුරුද්දක් විතර හිරේ ඇතුලේ හිටියා. රයිට්. දැන් අවුරුද්දක් විතර හිරේ ඇතුලේ හිටියට පස්සේ දැන් සාමාන්‍යයෙන් පුතේ අවුරුද්දක් විතර කාලයක් ඔයනි වරදකට මිනී මැරීමේ වරදකට මත්කුඩු වරදකට ඇතුලේ හිටියාම නීතිඥ මහත්මයේ කරහා මහාධිකරණයේ අපයදුමක් දාලා අප ලබා ගැනීම කරන හේතුව අවුරුද්දක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා කියලා කියන්නේ ස්පෙෂල් කියන්නේ සුවිශේෂ කරුණක් අපදීමට. ඒ නිසා අප ගන්නවා. දැන් මේ කියන කාන්තාව මත්කුඩු ව්‍යාපාරයේදී ලහු වෙනවා, පොලිසිය අල්ල ගන්නවා, උසාවියට ඉදිරිපත් කරන උසාවියෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. දැන් අවුරුද්දක කාලයක් හිටියට පස්සේ නීතිඥ මහත්මයෙක් අපයදුම්පතක් දාලා අවුරුද්දක කාලේ හිටිය කියලා අධිකරණයට කියලා අප ගන්නවා. ඒතර අප ගන්නවා කියලා කියන්නේ මෙයා තාම නිවැරදි කරුවෙක් නෙවෙයි, යාගේ නඩුව අහනවා. දැන් අපරන් එළියේ ඉන්න අතරේ තමයි ඔයාට මහාධිකරණයට හයිකෝර්ට් එකට අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා. දැන් මෙයාට මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවක් දාලා තියෙනවා. ඒ චෝදනාවේ නඩු විභාග කළ සාක්ෂි කැඳවල අවසානයේ මේ කාන්තාව එළියනේ ඉන්නේ පුතේ, මේ කාන්තාව වැරදිකාරයා වෙනවා. හැබැයි වැරදිකාරයා වෙනකොට මේ කාන්තාව ගැබ්බර මවක්. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අම්මා කාන්තාවක් ගැබ්බරව ඉන්න වෙලාවේ නඩු විභාග කළා වැරදිකාරය කරලා දඬුවම් නියම කරද්දී මරණීය දණ්ඩනය නියම කළොත් සාමාන්‍යයෙන් විනිශ්චයකාරවරයාට මරණීය දණ්ඩනය දෙන්නේ නැහැ. ගැබ්බර මවකට මරණීය දණ්ඩනය විනිශ්චයකාරවරයා දෙන්නේ නැහැ. ඒතකොට දෙන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. මොකද මරණීය දණ්ඩනය දෙන්න බැරි ඒ කාන්තාව ගැබ්බර මවක් නිසා. දැන් මේ කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙනවා. ඒතකොට සිර දඬුවම් දුන්නාට පස්සේ මේ කාන්තාව දරු ප්‍රසූතිය කරන්නේ සිරගේ ඇතුලේ. එතකොට අම්මා කෙනෙකුට අයිතියක් තියෙන දරුවෙකුට කිරි දෙන්න, දරුවට අයිතියක් තියෙන කිරි ගන්න, ලබා ගන්න. මේ සංකල්පය මත දරුවයි අම්මයි සිරගත කරොත් අම්මා සිර දඬුවම් විඳින්නේ වරදක් කළා. ඒතර දරුවා සිර දඬුවම් විඳින්නේ වරදක් නොකරන. එහෙනම් සිර ඇතුලේ තියාගන්න බෑ. එතකොට තමයි පුතේ ඔය පරිවාස ආයතනයකට වෙනම කඳවුරකට දාන්න. මොකද මේ කිරි අයිතිය නිසා. එහෙම නැත්නම් කිරි අයිතිය කියන එක නැත්නම් වෙන් කරන්න පුළුවන්. ඒ කිරි අයිතිය පදනම් කරගෙන තමයි ඒ දරුවයි අම්මයි, දැන් මොකද දරුවත් සිරගත කරන්න බෑ, වෙනම රැඳවුම් මේකකට දාන්න. රයිට්? ඒ නිසා මේ කිරි අයිතිය කියන එක අයිතියක්. ඒ නිසා සේවා යෝජකයාත් මේ කිරි අයිතිය සේවිකාවන්ට ලබා දෙන්න ඕනේ. ඒ නිසා තමයි පුතේ සාමාන්‍යයෙන් පැයකට පැය භාගයක් ලැබෙනවා. පැයකට විනාඩි 15ක් ලැබෙනවා. එතකොට පැය දෙකකට පැය භාගයක් ලැබෙනවා. පැය 4කට පැයක් ලැබෙනවා. එතකොට පැය 8ට පැය දෙක. සාමාන්‍යයෙන් පැය 4කට පැයක් ලැබෙනවා නම් පැය 8ට දෙන්න ඕන පැය දෙකක්. එතකොට දැන් බලන්න දින 84 ඉවර වුණා, අම්මා වැඩට යන්න ඕන. හැබැයි අම්මට කිරි අයිතිය කියන එක ලබා ගන්න දැන් පුළුවන්. ඒතර කොහොම කරන්න පුළුවන්ද? අම්මට උදේට දරුවට කිරි දීලා වැඩට ගිහිල්ලා පැය 8ක් වැඩ කරන්න ඕනේ නැහැ. කිරි අයිතියට කොච්චරද වැඩ කරන්න වෙන්නේ? පැය 6ක්. 6ක් වැඩ කළා අපහු එන්න පුළුවන්. ළඟපාතනම් ඒක අම්මට අවශ්‍ය විදියට සේවා යෝජකයා දැනුවත් කළා කළමනාකරණය කරන්න පුළුවන්. පැය 4කට වරක්, කියන්නේ පැය 3ක් වැඩ කළා ළමයට
කිරි දීලා පැයක් කිරි දීලා එන්න පුළුවන්. ඒ ආකාරයට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක දිගට පැය 6ක් වැඩ කළා අර පැය දෙක අරගෙන ගෙදර යන්න පුළුවන්. ඒ ආකාරයේ ක්‍රියාවලියකුත් තියෙනවා. අපි එහෙනම් ওই ටික සටහනක් දාගමු. ඊළඟ පොයින්ට් එක වශයෙන් දාගන්න පුතේ ඊළඟ පොයින්ට් එක වශයෙන්. ඊළඟ පොයින්ට් එක වශයෙන් දාගන්න. දරුවෙකු පිළිසිඳ ගැනීම නිසා හෝ දරුවෙකු පිළිසිඳ ගැනීම නිසා හෝ බිහි කිරීම නිසා දරුවෙකු පිළිසිඳ ගැනීම නිසා හෝ බිහි කිරීම නිසා සේවිකාවක් සේවයෙන් ඉවත් කිරීම හෝ සේවිකාවක් සේවයෙන් ඉවත් කිරීම හෝ වෙනස් කොට සැලකීම සේවා යෝජකයා විසින් නොකළ යුතුය. සේවා යෝජකයා විසින් නොකළ යුතුය. සේවා යෝජකයා විසින් නොකළ යුතුය. ඊළඟ පොයින්ට් එක දරුවාට හෝ මවට අන්තරාදායක සේවාවක දරුවාට හෝ මවට අන්තරාදායක වන සේවාවක සේවිකාව සේවයේ නොයදවිය යුතුය. සේවිකාව සේවයේ නොයදවිය යුතුය. ඊළඟ පොයින්ට් එක සේවා යෝජකයා විසින් සේවිකාවකට හිමි කිරි අයිතිය සේවිකාවකට හිමි කිරි අයිතියද ලබා දිය යුතුය. කිරි අයිතියද ලබා දිය යුතුය. කිරි අයිතියද ලබා දිය යුතුය. පුතේ දැන් මම මේ ගැන සාකච්ඡා කරද්දී පුතාලා දැනුවත් කිරීම කරනවා නම් හොඳයි කියලා මට හිතුණා. මතක තියාගන්න මෙහෙම අපි මේ කතා කරන්නේ පුතේ මාතෘ හා ප්‍රසව නිවාඩුනේ. මාතෘ හා ප්‍රසව නිවාඩු කතා කරන්නේ මොන පනත යටතේද? සාප්පු හා කාර්යාල පනත යටතේ තමයි මේ කතා කළේ. ඒතකොට සාප්පු හා කාර්යාල පනතේ යටතේ සේවිකාවන්ගේ මාතෘ හා ප්‍රසව නිවාඩු ඔය ආකාරයි. හැබැයි පුතේ රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ හා ප්‍රසව නිවාඩු කියන එක පාලනය වෙන්නේ ඔය පනතින් නම් නෙවෙයි. සාප්පු හා කාර්යාල පනතින් නෙවෙයි. එතකොට මතක තියාගන්න ඕන 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනතින් පාලනය වෙන්නේ සාප්පු හා කාර්යාල වල වැඩ කරන සේවක සේවිකාවන්ගේ මාතෘ හා ප්‍රසව නිවාඩු. ඒ කියන්නේ ඇත්තම සරලව ගත්තොත් පෞද්ගලික අංශයේ වැඩ කරන සේවිකාවන්ගේ මාතෘ හා ප්‍රසව නිවාඩු ඔය පනතින් පාලනය වෙන්නේ. හැබැයි රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ හා ප්‍රසව නිවාඩු පාලනය වෙන්නේ මේ පනතින් නෙවෙයි. එහෙනම් රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ හා ප්‍රසව නිවාඩු පාලනය වෙන්නේ පුතේ
මාතෘහා ප්‍රසවාඥා පනතින් මාතෘහා ප්‍රසවාඥා පනතින් 1934 මාතෘහා ප්‍රසවාඥා පනතින්. හැබැයි මාතෘහා ප්‍රසවාඥා පනතේ නිවාඩුත් මුල් කාලේ මේකට සමානයි. මේ හා සමානයි. සාප්පුහා කාර්යාල පනතේ නිවාඩු වලට සමාන. හැබැයි 52කින් පාලනය වෙන්නේ. පෞද්ගලික අංශයේ සේවිකාවන්ගේ පාලනය වෙන්නේ අර පනතින්. රාජ්‍ය සේවිකාවන්ගේ පාලනය වෙන්නේ මාතෘහා ප්‍රසව පනතින්. හැබැයි නීතිය එකයි. ඒ කියන්නේ රාජ්‍ය සේවිකාවකටත් උපදින පළවෙනි දරුවටත් රාජ්‍ය සේවිකාවට උපදින දෙවෙනි දරුවටත් එක් ප්‍රසූතියකදී පුතේ දින 84ක නිවාඩුවක් ලැබුණා. රාජ්‍ය සේවිකාවකට උපදින තුන්වෙනි දරුවගේ ඉඳලා ලැබුණේ පුතේ උපදින දරු ප්‍රසූතියකට ලැබුණේ දින 42යි. එතකොට 52ක් වුණාට නීතිය එකයි. 52ක් වුණාට නීති තත්ත්වය එකයි. හැබැයි ඔය නීති තත්ත්වයට ඒ කියන්නේ මාතෘහා ප්‍රසවාඥා පනතට සංශෝධනයක් ගේනවා පුතේ 2004 අයවැයෙන් සංශෝධනයක් ගේන. මොන පනතටද? මාතෘහා ප්‍රසවාඥා පනතට. සාප්පුහා කාර්යාල පනතට නෙවෙයි. ඒ සංශෝධනය හැබැයි හොඳ සංශෝධනයක්. ඒ කියන්නේ රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘහා ප්‍රසව නිවාඩු සම්බන්ධයෙන් තමයි මේ සංශෝධනය. ඒක හොඳ සංශෝධනයක්. ඒකේ මොකද්ද ගෙනාවු සංශෝධනය? දැන් මේ රාජ්‍ය සේවිකාවකට තුන්වෙනි දරුවගේ ඉඳලා උපදින දරුවන්ට තිබුණේ දින 42යිනේ. ඒක ඉවත් කරා. ඒතකොට එහෙනම් දැන් අම්මා කෙනෙකුට උපදින පළවෙනි දරුවට, දෙවෙනි දරුවට, තුන්වෙනි දරුවට, හතරවෙනි දරුවට ආදී වශයෙන් උපදින සෑම දරුවෙකුටම ලැබෙනවා කොච්චරද? දින 84ක නිවාඩුවක්. වැටුප් සහිත වැඩ කරන දින 84ක්. හරිද? ඒක හොඳයි. හැබැයි රාජ්‍ය සේවිකාවට ඒක ලැබුණට සාප්පුහා කාර්යාල සේවිකාවන්ට ලැබෙනවද? නැහැ. මේ පනතට ඒ සංශෝධනය ඇප්ලයි වුණේ නැහැ. අදාළ වුණේ නැහැ. අදාළ වුණේ මාතෘහා ප්‍රසවාඥා පනතට විතරයි. රයිට්? ඒක හොඳ සංශෝධනයක්. ඒ වගේම මාතෘහා ප්‍රසවාඥා පනතට තවත් සංශෝධනයක් ගේනවා. දැන් අම්ම කෙනෙකුට දරුවෙක් ඉපදුනාට පස්සේ පුතේ දින 84ක නිවාඩුවක් ලැබෙන්නේ මොන දිනද? වැටුප් සහිත වැඩ කරන දින. රයිට්? මේකට තවත් සංශෝධනයක් ආවා. ඕන්නම් අම්ම කෙනෙකුට තවත් දින 84ක් නිවාඩු ගන්න පුළුවන්. ඒත් වැඩ කරන දින හැබැයි වැටුප ගෙවන්නේ භාගයයි. රයිට්? පඩිය භාගයක් ගෙවනවා. මේක සම්පූර්ණ වැටුප ගෙවනවා. මේක පඩිය භාගයක් ගෙවනවා. අර්ධ වැටුප් සහිතව. ඕන්නම් අම්ම කෙනෙකුට තවත් දින 84ක් ගන්න පුළුවන්. හැබැයි පඩි ගෙවන්නේ නැහැ. වැටුප් රහිතයි. මේ දින 84 පුතේ හැබැයි එක දිගට මේ මාතෘහා ප්‍රසවාඥා පනතට ගෙනාපු මේ සංශෝධනය සාප්පුහා කාර්යාල පනතට අදාළ නැහැ. රයිට්? එතකොට එහෙනම් සාප්පුහා කාර්යාල පනතට තියෙන්නේ පරණ විදියටමයි. පළවෙනි දරුවට දින 84යි, දෙවෙනි දරුවට දින 84යි, තුන්වෙනි දරුවෙ ඉඳලා දින 42යි. හැබැයි රාජ්‍ය සේවිකාවන්ට මේ தත්ත්වය අද නෙවෙයි. ඉස්සර එහෙම තමයි තිබුණේ, අද වෙනස් වුණා. ඒ මොකද්ද? 2004 සංශෝධනය. ඒ අනුව කිව්වා තුන්වෙනි දරුවගේ ඉඳලා උපදින දරුවන්ට තිබිච්ච දින 42 ඉවත් කරා. හොඳයි. ඒ වගේම තවත් සංශෝධනයක් කළා ගෙනාවා වැටුප් සහිත වැඩ කරන දින 84 වෙනුවට තවත් දින 84ක් ගන්න පුළුවන් අර්ධ වැටුප් සහිත වැඩ කරන දින. ඒ වගේම වැටුප් රහිතව තවත් දින 84ක් ගන්න පුළුවන් එක දිගට. ඒ කියන්නේ අම්මට පුතේ දැන් දරුවා ගාව ඉන්න පුළුවන් අවුරුද්දකට ආසන්න කාලයක්. ඒක හොඳයි. මොකද අවුරුද්දක් වගේ කාලයකදී දරුවා ඝන ආහාර වලට හුරු වෙලා. ඒක හොඳ මං හිතන්නේ සංශෝධනයක්. හැබැයි වැඩේ තියෙන්නේ මේක ලැබෙන්නේ කාටද? රාජ්‍ය
දැන් ඕගොල්ලන්ට ගැටලුවක් මතුවේ, ප්‍රශ්නාර්ථයක් මතුවේ. මොකක්ද? සමාන වුන් අතර අසමානයි. සමාන වුන් අතර අසමානයි. සමාන වුන් අතර අසමාන වීම සම්බන්ධයෙන් අපිට යන්න පුළුවන් නේද මූලික අයිතිවාසිකම් නඩුවක්. නේ? සමාන වුන් අතර අසමාන වුනොත් මූලික අයිතිවාසිකම් නඩුවක් යන්න පුළුවන්. මේකට යන්න පුළුවන්ද බැරිද? මේකට යන්න පුළුවන්ද බැරිද? මේකට යන්න බෑ. ඇයි? සමාන වූවන් අතර අසමාන වීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් යන්න පුළුවන්කම ලැබෙන්නේ පුතේ අපි ඉගෙන ගත්තනේ නීති මූලාශ්‍ර පරිපාලන හා විධායක ක්‍රියාවකින් වෙන අසාධාරණයකට විරුද්ධව විතරයි. මොකද්ද? පරිපාලන හා විධායක ක්‍රියාවකින් වෙන අසාධාරණයකට විරුද්ධව විතරයි. දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ අපිට පරිපාලන හා විධායක ක්‍රියාවකින්ද? නෑ. මේ වෙලා තියෙන්නේ මොකෙන්ද? විවස්ථාදායකේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවෙන් වෙන අසාධාරණයකට විරුද්ධව අපිට පුළුවන්ද අධිකරණයට යන්න? පුළුවන්ද? බෑනේ. ඇයි ඒ? මං උගන්වලා තියෙනවා පාර්ලිමේන්තු අධිකරණයේ විෂය කටයුත්තක් නෙවෙයි. පනතක් කොතරම් අසාධාරණ වුවත්. පනතක් කොතරම් අසාධාරණ වුවත්. ඒක වෙනස් කරන්න පුළුවන් උසාවියට බෑ. පනතක් කොතරම් අසාධාරණ වුවත් එය වෙනස් කළ හැක්කේද පාර්ලිමේන්තුවටම පමණි. රයිට්? එහෙනම් මේක සම්මත වෙච්ච පනත් දෙකක්, විවස්ථා දෙකක්. මේ විවස්ථා දෙක සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුව අපිට යන්න බෑ. රයිට්? ඇයි? පනතකට විරුද්ධව බෑ පුතේ. මූලික අයිතිවාසිකම් යන්න පුළුවන් පරිපාලන හෝ විධායක ක්‍රියාවකින් වෙන අසාධාරණයකට විරුද්ධව විතරයි. එහෙනම් මේක මේ තියෙන නීතිය පෞද්ගලිකංශයේ සේවිකාවන්ට ලබා දෙන්න කියන මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ පාර්ලිමේන්තුවට විතරයි. හරිනේ. හැබැයි ඔය මාතෘහා ප්‍රසවාඥා පනතට තවත් සංශෝධනයක් ආවා පුතේ. මට මතක විදියට 2005 විතර ඒ සංශෝධනයෙන් කිව්වා මෙහෙම එකක්. මාතෘහා ප්‍රසවනි ආඥාපනත යටතේ තාත්තලාටත් නිවාඩු දෙන්න පටන් ගත්තා. හැබැයි තාත්තලාට නිවාඩු දෙන්න පටන් ගත්තේ පුතේ දවස් 3යි. අම්මා කෙනෙකුට ඒ කියන්නේ රාජ්‍ය සේවකයෙකුගේ බිරිඳට දරුවෙක් ඉපදුනොත් රාජ්‍ය සේවකයෙකුගේ බිරිඳට දරුවෙක් ඉපදුනොත් ඒ රාජ්‍ය සේවකයටත් දින 3ක නිවාඩුවක් ගන්න පුළුවන්. හැබැයි උපැන්න සාතිකය ගෙනහිලා දෙන්න ඕන. පැහැදිලිද? හැබැයි ඒක පෞද්ගලිකංශයේ සේවකයන්ට නැහැ. රාජ්‍ය සේවකයන්ට විතරයි. මං හිතන්නේ අපිට මේ සම්බන්ධයෙන් අහන්නේ පුතේ. මේක කම්පෙයා කරලා අහන්නේ රාජ්‍ය සේවකයන්ගේ හා පෞද්ගලිකංශයේ ශ්‍රමිකයන්ගේ මාතෘහා ප්‍රසව නිවාඩු අතර වෙනස්කම් මොනවාද කියලා අපෙන් අහන්නේ. හේතුව සිලබස් එකේ මාතෘහා ප්‍රසවාඥා පනත දක්වලා තියෙන්නේ සාප්පුහා කාර්යාල පනත යටතේ විතරයි. මාතෘහා ප්‍රසවාඥා පනත අපිට විෂය නිර්දේශය අන්තර්ගත වෙලා නැහැ. මේක දැනුමට තියාගන්න. අපිට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න එකක් නැහැ. රයිට්? එහෙනම් මාතෘහා ප්‍රසවාඥා පනත යටතේ ඔය නිවාඩු වෙන්නේ කොහොමද? දැන් පුතේ අපි මෙච්චර සාකච්ඡා කළේ මොකද්ද? ශ්‍රී ලංකාවේ නිවාඩු. කාගේ නිවාඩුද? සාප්පුහා කාර්යාල පනත යටතේ නිවාඩු. ඒ යටතේ නිවාඩු මොනවද? 1. සති නිවාඩු. කොච්චරද? සති නිවාඩු තියෙනවා දින එකමාරක්. වැටුප් සහිතද රහිතද? වැටුප් සහිතයි. රයිට්? එතකොට මේ දින එකමාරේ නිවාඩුව සෙනසුරාදා ඉරිදද නැත. දැන් MCQ නේ අපෙන් අහන්නේ. MCQ නිසා අහන්න පුළුවන් සති නිවාඩු දින එකමාරක් සාප්පුහා පනත නිර්ණය කර ඇත. එය ලබාගත හැකි. එය ලබා දිය හැකි ආකාරය පිළිබඳව අහන්න පුළුවන්. එතකොට අහන්න පුළුවන් මෙය සතියේ මෙය සෙනසුරාදා ඉරිදා පමණි. මෙය සඳුදඟහරුවාදා පමණි. මෙය සෙනසුරාදා වරුවක් දී
සඳුදා දවසදී මේ හැකියාව ඇත. නැත්නම් මෙය සතියේ ඕනෑම දිනකමාරකි. ඔය ආදී වශයෙන් අහන්න පුළුවන්. ඒතකොට නිවැරදි උත්තරේ මොකක්ද කියලා. එතකොට ඊළඟ නිවාඩු වර්ගය අපි දන්නවා වාර්ෂික නිවාඩු දින 14යි. ඊළඟ නිවාඩු අනියම් නිවාඩු දින 7යි. ඊට පස්සේ අපි කතා කරේ ප්‍රසිද්ධ නිවාඩු. ප්‍රසිද්ධ නිවාඩු දින 8යි. සමහර තැනක තියෙන්න පුළුවන් දින 9යි කියලා. දැනට සම්මත 8යි පුතේ. ඉස්සර දින 9යි දැනට සම්මත 8යි. ඊට පස්සේ පෝය නිවාඩු. ඊට පස්සේ තියෙන්නේ මාතෘහා ප්‍රසව නිවාඩු. right. දැන් එතකොට අපි මේ පනත යටතේ අධ්‍යයනය කරන්නේ තරු ලකුණු යටතේ. 1954 සාප්පුහා කාර්යාල පනත යටතේ අපි මුලින්ම තරු ලකුණක් දාලා කතා කරේ අරමුණ. දෙවෙනි තරු ලකුණ දාලා අපි කතා කරේ ආවරණය ලබන සේවක පන්ති ගැන. තුන්වෙනි තරු ලකුණ දාලා අපි කතා කළේ සේවයේ යොදවන්න පුළුවන් කාල හා වයස් සීමා පිළිබඳ. ඊළඟ තරු ලකුණ දාලා අපි කතා කළේ අත්තිකාල සේවා පිළිබඳ විධිවිධාන. ඊට පස්සේ තමයි අපි සාකච්ඡා කරේ නිවාඩු පිළිබඳව. ඒ යටතේ තමයි මෙච්චෙල් අපි සාකච්ඡා කළේ. දැන් පුතේ තරු ලකුණක් දාලා ලියාගන්න. තරු ලකුණක් දාලා ලියාගන්න. බලයලත් අඩු කිරීම. තරු ලකුණක් දාලා ලියාගන්න. බලයලත් අඩු කිරීම. බලයලත් අඩු කිරීම. දැන් පුතේ මේ බලයලත් අඩු කිරීම කියලා කියන්නේ සේවා යෝජකයෙක් විසින් සේවකයෙකුගේ වැටුපෙන් ඉවත් කරගන්න නීතියෙන් දීපු බලය මොකක්ද කියන එක තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. ඒතර දැන් අපි අධ්‍යයනය කරන්න යන්නේ බලයලත් අඩු කිරීම. දැන් ගෙදර ඉන්නවනම් අම්මගෙන් හරි තාත්තගෙන් හරි ඉල්ලගන්න වැටුප් වාර්තාව ඒ පෞද්ගලිකංශයේ වැඩ කරනවා නම් බලන්න ඒ වැටුප් වාර්තාවේ තාත්තගේ වැටුප් සීට් එකේ මොනවද බලයලත් අඩු කිරීම කියලා තියෙන්නේ කියලා. රයිට් වැටුප් වාර්තාවක් ගත්තොත් ඒ වැටුප් වාර්තාවේ බලයලත් අඩු කිරීම තියෙනවා. රයිට්. දැන් අපි බලමු මෙහෙම. දැන් සරල උදාහරණයකින් බලමු තාත්තගේ වැටුප් සීට් එක බලන්න ගිහිල්ලා අර්බුද ඇති කරගන්න ඕනේ. අපි ඒහා සාම් උදාහරණයක් අරන් බලමු. දැන් බලන්න මෙහෙම XY කියන සේවායු පුතේ තරු ලකුණක් දාලා ලියා ගන්න. එතකොට මොකද්ද? බලයලත් අඩු කිරීම. බලයලත් අඩු කිරීම. ඒ යටතේ අපි බලමු XY කියන සේවා යෝජකයාගේ ගාව සේවකයෝ වැඩ කරනවා 200ක්. මේ සේවකයන් අතර එක්කෙනෙක් තමයි පුතේ පියල් කියන්නේ කෙනෙක්. දැන් අපි බලමු පියල්ගේ වැටුප් වාර්තාව පේෂීට් එක. දැන් පියල්ගේ වැටුප් වාර්තාව ගත්තොත් මෙහෙම ඇති. මූලික වැටුප ඇති. නේ මූලික වැටුප ඇති. ඊට පස්සේ ඇති දිරි දීමනා ඇති, විශේෂ දීමනා ඇති, ඒ වගේම ප්‍රසාද දීමනා ඇති, අත්තිකාල සේවා දීමනා ඇති. ඔය ආදී වශයෙන් ඇවිල්ලා සැලරියේ එකතුවක් ඇති. ඊට පස්සේ ඇති අඩු කිරීම, බලයලත් අඩු කිරීම. කියන්නේ සේවා යෝජකයට මේ වැටුපෙන් කපා ගන්න පුළුවන් මොනවද? අපි දන්නෝ අඩු කරන්න පුළුවන් ඒව අතර එකක් තමයි මොනවද? EPF අඩු කරන්න පුළුවන් නේ. EPF අඩු කරන්න පුළුවන්. කීයක්ද? සාමාන්‍යයෙන් සේවකයෙක්ගෙන් EPF කපා ගන්නේ 108යි. අන්නේ 108 අඩු කරන්න පුළුවන්. 108 අඩු කරන්න පුළුවන්. ඊළඟට අන්න සේවා යෝජකයා සේවකයට දීලා තියෙනවා නම් මොනවද? වැටුප්පත්තිකාරම් මුදලා. වැටුප්පත්තිකාරම්. දැන් අපිට පඩිය ගන්න 28 වෙනිදා වෙනකන් ඉන්න ඕන. අපිට හදිසියක් වෙනවා රුපියල් 5000ක විතර අත්තිකාරම් මුදලක් ගන්නවා.
අන්න වැටු පත්තිකාරන් තියෙනවා නම් අඩු කරන්න පුළුවන්. ඊළඟට ණය වාරික අඩු කරන්න පුළුවන්. ණය වාරික. දැන් මේ සේවා යෝජකයා සේවකයට දීලා තියෙනවා ලක්ෂ 10ක ණයක්. ඒ ලක්ෂ 10 ණයේ ණය වාරිකයක් තියෙනවා රුපියල් 20000ක ණය වාරිකයක් තියෙනවා. අන්න ණය වාරික කපන්න පුළුවන්. හැබැයි පුතේ මේකෙදි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. ඔය ණය වාරික කියලා කියන්නේ ණය මුදල් කියන්නේ කම්කරු කොමසාරිස්වරයා අනුමත කරපු ණය මුදල් විතරයි. එහෙම නැතුව ණය මුදල් දෙන්න බෑ. රයිට්? ණය වාරික කියලා කියන්නේ කම්කරු කොමසාරිස්වරයා අනුමත කරපු ණය මුදල් විතරයි. දැන් සරල උදාහරණයක් ගන්න. දැන් ඔබ අනාගතයේදී වරලත් ගණකාධිකාරීවරයෙක් වුණා. දැන් මෙච්චර කාලේ ඉගෙන ගත්ත අම්මා වියදම් කරා ඕගොල්ලෝ බලනෝ දැන් රැකියා අවස්ථා. ඔය වෙනකොට කම්පැනි එක තියෙන රැකියාවක් accountant assistant accountant. දැන් ඕගොල්ලෝ දැම්මා. රස්සාවට ගියා. රස්සාවට ගියාම වැටුප කිව්වා රුපියල් 75000ක්. ඒ වෙනකොට 75000 වටිනෝ 75000ට එකඟ වුණා. හරිනේ. දැන් ඔබ දක්ෂ ශ්‍රමිකයෙක්. ටික කාලයක් යනකොට ඔබ දක්ෂම ශ්‍රමිකයෙක්. දැන් සේවා යෝජකයට පේන ඔබ ආයතනයේ ප්‍රගතියට හරිම වැදගත්. සේවා යෝජකයා මොකද්ද කරන්නේ? ඔබත් එක්ක ගහන ඇග්‍රීමන්ට් එක. මොකද්ද? රයිට්. ඔයාට වැටුපත් මම ලක්ෂය දක්වා වැඩි කරන්න. රයිට්? ලක්ෂයක් දක්වා වැඩි කරන්න. 25000ක් වැඩි කරානේ. ඒ වගේම අහන්න පුළුවන් දැන් ඉඩමක් තියනවද නිවසක් තියනවද නැහැ. ඊට පස්සේ සේවා යෝජකයා කියන්න පුළුවන් මම ඔයාට ලක්ෂ 85ක ණය මුදලකුත් දෙන්නම් අඩු වාරික වශයෙන් ගෙවන්න දීර්ඝ කාලයක් වශයෙන් ගෙවන්න. දැන් ඔන්න ලක්ෂ 85ක ණයක් දුන්නා. රයිට්? දැන් මොකද කරන්නේ? සේවා යෝජකයා සද්ද නැතුව මේ ශ්‍රමිකයා බැඳගත්තා. දැන් අනේ මේ ශ්‍රමිකයාට ලක්ෂයයි ගෙවන්නේ. මේ ශ්‍රමිකයා දක්ෂ ශ්‍රමිකයෙක්. හැබැයි වෙන තැනක මෙයාට ඔෆර් එකක් එනවා. AB කියන කම්පැනිෙන් ඔයා මගේ කම්පැනියට එන මං ඔයාට 1,75,000ක් ගෙවන්න. හැබැයි යන්න විදියක් නැහැ. මොකක් වෙලාද? මේ ණය වාරිකය නිසා. ඇයි? ණය මුදලක් තියෙනෝනේ ලක්ෂ 85ක්. ඒක සෙටල් කරන්න බෑ. දැන් අරගෙන ගෙවල් අදලා ඔක්කොම කළා සෙටල්. වෙන තැනක ඔෆර් එකක් තියෙනවා 1,75,000ක්. මගේ සේවකයා ගෙවන්නේ ලක්ෂයයි. මට යන්න විදියක් නැහැ. මම මේ ණය උගුලේ හිර වෙලා. රයිට්? ඔබ වගේ වෘත්තිකයෙකුට නම් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ පුතේ. ඇයි? ඔබ වෘත්තිකයෙක් නම් ඔබ කියන්න පුළුවන් AB කම්පැනියට උඹට මාව අවශ්‍ය නම් මම ණයක් කරන් තියෙනවා මගේ ණය සෙටල් කරන්න ඔබෙන් ණයක් දෙන්න. ඒතර කම්පැනි දෙක ණය දීලා ඔබ ගනි. නමුත් සාමාන්‍ය ශ්‍රමිකයෙක් එහෙම ගන්නෙ නෑ. අන්න ඒ නිසා තමයි මේ ණය මුදල් කියන එක කම්කරු කොමසාරිස්වරයා අනුමත කරන ණය මුදල් විතරයි ගන්න පුළුවන්. සේවා යෝජකයා දෙන හැම ණය මුදලක්ම ගන්න බෑ. හේතුව එමුණොත් සේවා යෝජකයා හිමිහිට ශ්‍රමිකයා වහලෙක් කරගන්න. එවැනි තත්ත්වයක් බෑ. ඒ නිසා අනුමත කරපු ණය මුදල් විතරයි ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒව කපා ගන්න පුළුවන්. ඒ වගේම සුබ සාධන පහසුකම් වෙල්ෆෙයාර් ෆැසිලිටිස් ඒවා කපා ගන්න පුළුවන්. ඊට පස්සේ සේවා යෝජකයා විසින් ගෙවීමේ පදනම යටතේ සේවා යෝජකයෙක්ගෙන් ලබාගත් භාණ්ඩ තිබෙනවා නම් ඒ වඩු කරන්න පුළුවන්. ඒ වගේම සේවා යෝජකයාටින් යම් දඩ මුදලක් ගෙවන්න තියෙනවා නම් ඒ දඩ මුදල් අය කරන්න පුළුවන්. මෙන්න මේවා තමයි කපා ගන්න පුළුවන්. දැන් බලන්න EPF කපා ගන්න පුළුවන්. අත්තිකාරම් කපා ගන්න පුළුවන්. ණය වාරික කපා ගන්න පුළුවන්. අනුමත රක්ෂණ වාරික කපා ගන්න පුළුවන්. අනුමත සුබ සාධන දේවල් කපා ගන්න පුළුවන්. දඩ මුදල් කපා ගන්න පුළුවන්. නේද? සේවා යෝජකයෙක්ගෙන් ගත්ත භාණ්ඩවල වාරික ගෙවන්න පුළුවන්. දැන් ඉතින් ඔහොම බලාගෙන යනකොට තාත්තට අම්මට ගෙදර ගෙනියන්න වැටුපක් නැහැනේ. පඩිය මෙච්චරයි මෙච්චරක් කැපිලා අඩු කළා. ඔව් පුතේ. මතක තියාගන්න කොච්චර අඩු කරන්න තිබුණත් සේවකයෙක්ගේ වැටුපෙන් අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය කපා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය පුතේ 160යි.
160යි. කපා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 160යි. එහෙනම් අනිවාර්යයෙන්ම 140ක් සේවකයෙකුට වැටුප් වශයෙන් ගෙවන්න ඕන. 140ක්. ඒක මූලික අයිතියක්. ඒක කපන්න බෑ. උපරිම කපන්න පුළුවන් වැටුපෙන් 160යි. එහෙනම් ඉතුරු 140 වැටුප් වශයෙන් ගෙවන්න ඕන. කොහොමද ලංකාවේ වැටුප් ලැබෙන්නේ? දැන් අපි බලමු. පුතේ මෙන්න මේ පියල් XY සමාගමේ වැඩ කරන පියල්ගේ වැටුප් වාර්තාව මේ පියල්ගේ වැටුප් මුදලින් කපන්න පුළුවන් උපරිම ප්‍රමාණය 160යි. ඉතිරි 140 වැටුප් වශයෙන් ගෙවන්න ඕන. කොහොමද පියල්ට වැටුප් ලැබෙන්නේ? මෙන්න මෙහෙමයි. පුතේ මාසික වැටුප් ලබන සේවකයෙකු නම් අදාළ මාසයේ අවසාන වෙලා දින 10ක් ඇතුළත වැටුප් ගෙවන්න ඕන. සති වැටුප් ලබන කෙනෙක් නම් අදාළ මාසයේ අවසාන වෙලා දින 10ක් ඇතුළත වැටුප් ගෙවන්න ඕන. දෛනික වැටුප් ලබන සේවකයෙකු නම් අදාළ දිනේ අවසාන වෙලා දින 3ක් ඇතුළත වැටුප් ගෙවන්න ඕන. ඔය ආකාරයට තමයි වැටුප් ගෙවීම සම්බන්ධයෙන් නීති දක්වලා තියෙන්නේ. එහෙනම් අපි පොඩි සටහනක් දාගමු. දැන් ලියා ගන්න මොකද්ද? බලයලත් අඩු කිරීම. බලයලත් අඩු කිරීම. බලයලත් අඩු කිරීම. ඒ යටතේ ලියාගමු මෙහෙම. සේවකයෙකුගේ පාරිශ්‍රමිකයෙන් ඒ කියන්නේ වැටුපෙන් පාරිශ්‍රමිකයෙන් වැටුපෙන් සේවා යෝජකයෙකුට කළ හැකි අඩු කිරීම පහත පරිදි වේ. එක ඒ යටතේ එක EPF Employee Providence Fund EPF දායක මුදල් දෙක වැටුප් අත්තිකාරම් ඊළඟ එක කම්කරු කොමසාරිස් අනුමත කළ ණය මුදල් දී ඇතනම් එහි වාරික
ඊළඟ එක අනුමත රක්ෂණ වාරික මුදල්. අනුමත රක්ෂණ වාරික මුදල්. අනුමත රක්ෂණ වාරික මුදල්. ඊළඟ එක අනුමත සුබ සාධන පහසුකම් ගාස්තු. 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 ඊළඟ එක දඩ මුදල්. දඩ මුදල්. ඒ යටතේ වරහන් ඇතුලේ දාගන්න උපරිමය 105 නොඉක්ම විය යුතුය. උපරිමය 105 නොඉක්ම විය යුතුය. උපරිමය 105 නොඉක්ම විය යුතුය. ඊළඟ එක පිසු නොපිසු ආහාර පාන දීමනා. පිසු නොපිසු ආහාර පාන දීමනා. පිසු නොපිසු ආහාර පාන දීමනා. ඊළඟ එක සේවා යෝජකයාගෙන්. සේවා යෝජකයාගෙන්. ඊළඟ එක සේවා යෝජකයාගෙන් වාරික වශයෙන් ගෙවීමේ පදනම මත. සේවා යෝජකයාගෙන් වාරික වශයෙන් ගෙවීමේ පදනම මත. සේවා යෝජකයාගෙන් වාරික වශයෙන් ගෙවීමේ පදනම මත ලබාගත් භාණ්ඩවල වාරික මුදල්. ලබාගත් භාණ්ඩවල වාරික මුදල්. ලබාගත් භාණ්ඩවල වාරික මුදල්. අපි අඩු කරන දේවල් ගොඩක් සාකච්ඡා කළා. අලුතෙන් අලුත් ඡේදයකින් ඉහත දැක් වූ ආකාරයට ඉහත දැක් වූ ආකාරයට ඉහත දැක් වූ ආකාරයට සේවකයෙකුගේ වැටුප් මුදලින් සේවකයෙකුගේ වැටුප් මුදලින් සේවකයෙකුගේ වැටුප් මුදලින් ඉහත දැක් වූ ආකාරයට සේවකයෙකුගේ වැටුප් මුදලින් අඩු කළ හැකි උපරිම ප්‍රමාණය අඩු කළ හැකි උපරිම ප්‍රමාණය අඩු කළ හැකි උපරිම ප්‍රමාණය 60ක් වන අතර 60ක් වන අතර 60ක් වන අතර 60ක් වන අතර ඉතිරි 140 ඉතිරි 140
ඉතිරි 140 ඉතිරි 140 වැටුප් ලෙස පහත අයුරු ගෙවිය යුතුය. වැටුප් ලෙස පහත අයුරු ගෙවිය යුතුය. වැටුප් ලෙස ඉතුරු 140 වැටුප් ලෙස පහත අයුරු ගෙවිය යුතුය. ඉතුරු 140 වැටුප් ලෙස පහත අයුරු ගෙවිය යුතුය. රෝමි ඉලක්කම් 1 රූල ඇතුළත රෝමි ඉලක්කම් 1 රූල ඇතුළත මාසික වැටුප් ලබන සේවකයෙකු නම් මාසික වැටුප් ලබන සේවකයෙකු නම් මාසික වැටුප් ලබන සේවකයෙකු නම් අදාළ මාසයේ ඉක්ුත් වී දින 10ක් ඇතුළත අදාළ මාසයේ ඉක්ුත් වී දින 10ක් ඇතුළත අදාළ මාසයේ ඉක්ුත් වී දින 10ක් ඇතුළත දෙක සති වැටුප් ලබන සේවකයෙකු නම් සති වැටුප් ලබන සේවකයෙකු නම් සති වැටුප් ලබන සේවකයෙකු නම් අදාළ සතිය අවසන් වී දින 10ක් ඇතුළත සති වැටුප් ලබන සේවකයෙකු නම් අදාළ සතිය අවසන් වී දින 10ක් ඇතුළත රෝමි ඉලක්කම් 3 දෛනික වැටුප් ලබන සේවකයෙකු නම් දෛනික වැටුප් ලබන සේවකයෙකු නම් අදාළ දිනේ අවසන් වී අදාළ දිනේ අවසන් වී අදාළ දිනේ අවසන් වී දින 3ක් ඇතුළත දින 3ක් ඇතුළත දින 3ක් ඇතුළත දැන් දරුවෝ අපි මේ සාකච්ඡා කරේ සාප්පු හා කාර්යාල පනතට අදාළව සේවකයෙකුගේ වැටුප් මුදලින් සේවා යෝජකයෙකුට කරන්න පුළුවන් අඩු කිරීම නැත්නම් කළ හැකි කපා ගැනීම මොනවාද කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව අපි ටිකයි සාකච්ඡා කරේ. දැන් සේවා යෝජකයෙකුට සේවකයෙකුගේ වැටුපෙන් අඩු කරන්න පුළුවන් අර්ථ සාධකයට දායක වන සේවකයෙක් නම් අර්ථ සාධක අරමුදලේ දායක මුදල් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ණය අරගෙන තියෙනවා නම් ණය වාරික මුදල් අඩු කරන්න පුළුවන්. වැටුප් අත්තිකාරම් තියෙනවා නම් අත්තිකාරම් මුදල් අඩු කරන්න පුළුවන්. රක්ෂණ වාරික අඩු කරන්න පුළුවන්. සේවා යෝජකයා සපයලා තියෙන ආහාර පාන දීමනා අඩු කරන්න පුළුවන්. සේවා යෝජකයා නිවසක් කුලියට සපයලා තියෙනවා නම් කුලී වාරික මුදල් අඩු කරන්න පුළුවන්. රක්ෂණ වාරික අඩු කරන්න පුළුවන්. ඒ වගේම සේවකයාගේ උපයන විට බදු pay tax කෙලෙක් කරගන්නේ සේවා යෝජකයා. මේ වගේ අඩු කරන්න පුළුවන්. ඒ අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය පුතේ 60යි. ඉතිරි 40 අනිවාර්යයෙන්ම සේවා යෝජකයා සේවකයට වැටුප් වශයෙන් ගෙවන්න ඕන. ඒ ගෙවන්නේ මාසික වැටුප් ලබන කෙනෙක් නම් අදාළ දින අවසාන වෙලා දින 10ක් ඇතුළත. පුතේ එක එක ආයතනවල මාසය කැල්කිරීම අපේ කැලෙන්ඩර් ලිත් අනුව නැතුව ඒගොල්ලොන්ට ආවේනික ක්‍රමවේදයක් සකස් කරගෙන නැත්නම් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මාසේ ඒගොල්ලෝ පටන් ගන්නේ
අපි හිතමු පෙබරවාරි මාසේ 15 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 15 නම් අන්න එදා අවසන් වෙලා දින 10ක් ඇතුළත ඒ ආකාරයට වෙන්න පුළුවන්. සති අවසාන වෙලා සති වැටුප් ලබන සේවකයෙකු නම් සති අවසාන වෙලා දින 10ක් ඇතුළත. දෛනික වැටුප් ලබන සේවකයෙකු නම් අදාළ දිනේ අවසාන වෙලා දින 3ක් ඇතුළත. අපි එනම් දරුවෝ බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ සාකච්ඡා කරමු.